God bless you. Yesu pihitai. Jai Masi. Jai Masiki. Yesu pihitai sielu denatama. It's good to be together again. Itama yahapat නැවතත් හමුවීම ගැන. Today here in Cyprus we are celebrating the Good Friday. අද මේ සයිප්‍රස් දේශයේ අපි මහා සිකුරාදා සමරනවා. It's the day that Jesus was crucified and buried. ඒ තමයි දවස යේසුස් වහන්සේ කුරුසපත් වෙමින් උන්වහන්සේ තැන්පත් කරපු දිනය. That is why we organize this special meeting. ඒක තමයි අද දවසේ මේ විශේෂ රැස්වීම අපි හමුව මුණ ගැසුවේ. Let us pray. යාඥා කරමු අපි. Lord Jesus, thank you for your great love for us. යේසුස් වහන්සේ වහන්සේට ස්තුති කරනවා වහන්සේගේ ප්‍රේමය නිසා අති උතුම් වූ. Thank you that by your own will you gave your life and you died for each one of us. ඔබගේ කැමැත්තෙන්ම ඔබ අපි එකිනෙකා උදෙසා ඔබගේ ජීවිතය පූජා කරන නිසා ස්තුති කරනවා. Thank you that you suffered so much pain, you shed your blood for us. ඔබ වහන්සේ බොහෝ වේදනා විඳ ඔබ වහන්සේගේ ශ්‍රී රුධිරය අපි උදෙසා හෙළවන නිසා ස්තුති කරනවා. As we are reminded of these events, help us to come before you with a thankful heart. ඒ වගේම මේ සිදුවීම ඔබ වහන්සේ නැවතත් අපි සිහිපත් කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ ඒ නිසා ස්තුතියි. Help us to use this opportunity to commit ourselves more to you. උදව් උපකාර කර මැනව මේ අවස්ථාව හොඳ අවස්ථාවක් කරගන්න අපේ ජීවිතවලට. නැවත ඔබ වහන්සේට බාර වෙන්න. And for those that don't know you, help them to turn to you and understand what you have done for them. ඔබ වහන්සේගේ නොදන්නා වූ අයටත් උපකාර කර මැනව ඔබ වහන්සේ කුමක්ද සිදු කළේ කියලා තේරුම් ගන්න පිණිස. Lord, we commit our meeting into your hands. ස්වාමිනී අපි මේ හමුව ඔබ වහන්සේගේ දෑසට බාර දෙනවා. And we pray in your name. යේසුස් වහන්සේගේ නාමයෙන් Amen. යාඥා කරනවා. Amen. Amen. ඔබගේ නාම. ආමේන්. Thank you, Lord, for what you have done for us. ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේ අපි උදෙසා කළ සියල්ල නිසා. As we remember all these things you suffer, we want to thank you and we want to say, we love you. අපිට මතක් වෙනවා සිහි වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ විඳා වූ වේදනාවන්. එවිට අපි ඔබ වහන්සේට කියනවා අපි ඔබ වහන්සේට ආදරේ කියලා. Amen. Amen. ආමේන්. ආමේන්. It was Friday morning. ඒ සිකුරාදා උදෑසන. Sometimes on Thursday night, late, Jesus was arrested at the Garden of the Gethsemane after he was betrayed by Judas. හොඳයි සමහර වෙලාවට ඒ බ්‍රහස්පතින්දා රාත්‍රී කාලේදී යේසුස් වහන්සේ අත්අඩංගුවට ගත්ත ගෙත්සෙමනේදී. The soldiers took him with the servants to the house of Annas. යේසුස් වහන්සේව අත්අඩංගුවට ගත්ත සොල්දාදුවෝ විසින් Annas. අනස්. Then they took him to the house of Caiaphas, the high priest. ඔහු අරගෙන ගියා උත්තම පූජකයා වෙතට කයාපස් කියන. And there he was judged by the high priest. එතන විනිශ්චයකාරයෙක් හිටියා උත්තම පූජකයෙක්. Then he was taken to the Sanhedrin, the council of the Jews. එතන යුදා නීතියට අනුව සෙන්හෙඩ්රිට් කියන ඒ යුදා නීතිය ස්ථාපිත කළ ස්ථානයට රැගෙන ගියා. And he was questioned. උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.
And probably in the morning hours of Friday he was put in a cell underground. උන්වහන්සේව උදෑසන වෙන විට මේ විදිහට උන්වහන්සේව තැබුවා පොළොව මත. Very early in the morning, around 6 o'clock, he was taken to the Roman governor Pilate. උදෑසන 6 විතර වෙනකොට රෝම ආණ්ඩුකාරයා වෙතට අරගෙන ගියා. And Pilate sent him to King Herod. මේ රෝම ආණ්ඩුකාරයා විසින් හෙරෝද් රජ වෙතට යවන්න ලැබුවා උන්වහන්සේව. Then King Herod sent Jesus back to Pilate. හෙරෝද් නැවතත් ඔහුව බාරදුන් කෙනා වෙතට යවුවා. And Pilate offered a choice to the people whether to free Jesus or to free Barabbas. නැවතත් මේ ආණ්ඩුකාරයා විසින් එවිට මිනිසයන්ට යොමු කරා. මිනිසයන්ට යොමු කරලා ඇහුවා යේසුස් වහන්සේද නිදහස් කරන්න ඕනේ බරබ්බස්වද කියලා. And the crowd, the people, shouted that they wanted Barabbas to be free. මිනිස්සු කෑ ගහලා කිව්වා ඔවුන්ට බරබ්බස්ව නිදහස් කරන්න කියලා. So Jesus was taken and he was beaten with a whip. යේසුස් වහන්සේව අරගෙන ගිහිල්ලා උන්වහන්සේට කසෙන් තැළුවා. They put a crown of thorns over his head. ඔවුන් උන්වහන්සේට ඔටුන්නක් දැම්මා, කටු ඔටුන්නක්. So there was blood coming from his head. උන්වහන්සේගේ ඔළුවෙන් ලේ ගලා ගියා. There was blood coming from his back, from his body after the whipping. උන්වහන්සේගේ ශරීරයෙන්ද රුධිරය ගලා ආවා මොකද කසෙන් තලපු නිසා. And then he was sent away to go to the hill of Golgotha carrying his cross to be crucified. ඉන්පසු උන්වහන්සේව ගොල්ගොතා කන්දට යවනු ලැබුවා කුරුසයේ අනගසන පිණිස. He was weak, he was exhausted, he was hungry. උන්වහන්සේ ගොඩක් දුක් විඳලා සිටියේ අවස්ථාව වෙන විට. He was having a lot of pain because he was losing continuously blood. උන්වහන්සේ දිගින් දිගටම ලේ රුධිරය වහනේ නිසා දුර්වල වෙමින් සිටියා. And he started carrying the cross step by step to go from the place where the Roman governor was to the Golgotha hill where he was going to be crucified. උන්වහන්සේ ටිකෙන් ටික මේ කන්ද නගමින් කොල්ගොතා කන්ද නගමින් සිටියා රෝම ආණ්ඩුකාරයා වෙතට. කුරුසිය අනගසන පිණිස. From history, we see that usually the Romans, when they wanted to crucify someone, මේක සාමාන්‍යයෙන් අතීතයේදී අපිට ඉතිහාසයට ගියොත් කවුරු හරි කෙනෙක් කුරුසපත් කරන විට many times they put the crossbeam wood to be carried by the man, by the person, and they let the vertical wood on the place of the execution. සාමාන්‍යයෙන් මිනිස්සේ කුරුසය රැගෙන යනකොට මේ අය හරස්සත්තට තිරස්සත්තට තියෙන ඒ කොටස තමයි අරගෙන යන්නේ. So we don't know whether Jesus was carrying on him the whole cross or just the horizontal beam of the cross. අපි දන්නේ නැහැ යේසුස් වහන්සේ සම්පූර්ණ කුරුසිය රැගෙන ගියාද එහෙම නැත්නම් අර තිරස් අතර තියෙන කොටස පමණක් රැගෙන ගියාද කියලා. The horizontal beam of the cross was weighing normally around 50 kilos. ඒක සාමාන්‍යයෙන් බර වෙනවා කිලෝ 50ක් විතර. The whole cross had a weight of around 150 kilos.
එතකොට එක කොටසක් ඒ තිරස් අතර තියෙන කිලෝ 50 නම් අනිත් එකත් එක්ක ආවහම කිලෝ 100ක් බරයි. So Jesus, in the condition he was carrying a big load on him as he was going to the place of skull, Golgotha. ඉතින් මේ හිස්කබල නැමැති ගොල්ගොතා ස්ථානයට යනකොට යේසුස් වහන්සේ ඔසවාගෙන යන්නට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක බර තියෙන එකක්. Jesus, because he was weak, he was losing blood, he was in pain, he was walking in slow steps with all this load on him. ඉතින් උන්වහන්සේ දැන් හුඟක් මහන්සි උන්වහන්සේ දුර්වල වෙලා ලේ වහනය වෙලා මේ වගේ ලොකු බරක් ඔසවාගෙන යද්දී බොහොම හෙමින් තමයි යන්නේ. Many times Jesus stumbled and fell down. බොහෝ අවස්ථාවල උන්වහන්සේ නතර වුණා, වැටුණා, මේ වගේ දේවල් සිදු වුණා. And the soldiers were forcing him to continue. සොල්දාදු උන්වහන්සේව තල්ලු කරා දිගින් දිගටම යන පිණිස. But one time he fell down because he was so weak, and the soldiers realized that it was difficult for him to carry on. එක ස්ථානයක උන්වහන්සේ වැටුණා. ඉතින් සොල්දාදු දැක්ක උන්වහන්සේට ඒක උසුලාගෙන යන්න අපහසුයි. උන්වහන්සේ උසුලාගෙන යන්න නොහැකි. So the soldiers took a man from the people that were around and forced him to carry the cross with Jesus. යේසුස් වහන්සේගේ කුරුසේ උසුලාගෙන යන පිණිස උදව් උපකාරයකට කෙනෙක්ව ගත්තා. And his name was Simon from Cyrene. ඔහුගේ නම සීමෝන්. Let us see this in the book of Matthew, chapter 27, and verses 32 and 33. මතෙව් 27 32 33 පද බැලුවොත් අපිට මේ මිනිසයා ගැන දැනගන්න පුළුවන්. Matthew 27, 32 and 33. මතෙව් 20 Yeah, go on. මතෙව් 27 32 33. As they were going out, they met a man from Cyrene named Simon, and they forced him to carry the cross. They came to the place called Golgotha, which means the place of the skull. මතෙව් 27 32 33. ඔහු නික්ම යද්දී සීමෝන් නම් කිරේනියේ මිනිසෙකු සම්භවී උන්වහන්සේගේ කුරුසේ උසුලාගෙන යන්ට ඔහුට බල කළෝය. ඔහු ඉස්කබල ස්ථානයේ යන අර්ථය ඇති ගොල්ගොතා නම් ස්ථානයට පැමිණ තිත්ත මිශ්‍ර කළ මුද්‍රික පානය උන්වහන්සේට බොන්න දුන්නෝය. උන්වහන්සේ රස බලා බොන්න නොකමැති වූසේක. We don't know much about this man, Simon from Cyrene. මේ කිරේනියේ මිනිසයා සීමෝන් ගැන අපි වැඩි දේවල් දන්නේ නැහැ. We know his name was Simon, and we know he is from Cyrene. ඒ වගේම අපි දන්න ඔහුගේ නම සීමෝන් කිරේනියෙන් ඉඳලා පැමිණි. Where was Cyrene? කොහෙද කිරේනිය? Cyrene was in the North Africa side where today is the country of Libya. මේක තියෙන්නේ අද දවසේ වෙනකොට ඉලිවියා කියන නෝර්ත් ප්‍රදේශයේ. So he came from North Africa, from Libya, which was about 1,000 kilometers away from Jerusalem. දකුණු අප්‍රිකාවේ කිලෝමීටර් 10ක් විතර දුර ප්‍රමාණයකින් තමයි ඔහු පැමිණි. Most probably he was a Jew or someone who believed in the true God. බොහෝ අවස්ථාවලට ඔහු යුදා ජාතිකයෙක් දෙවියන් වහන්සේව දන්නා හඳුනනා වූ යුදා ජාතිකයෙක් වන්න පුළුවන්. And he came to Jerusalem to celebrate the Jewish Passover at the temple of God.
ඔහු යෙරුසලමට ආවේ දේවමාලිගාවේදී මේ පාස්කු මංගල්‍ය සමරන පිණිසයි. So this Friday morning that Jesus was crucified, was going to the cross, යේසුස් වහන්සේ මේ උදෑසන කුරුසයට යමින් සිටියා. ඒ අවස්ථාවේදී Simon was probably going to the temple to celebrate the Passover with many other people. සීමනුත් මේ අවස්ථාවේදී තවත් බොහෝ දෙනෙක් සමග මේ පාස්කු මංගල්‍ය සමරන්නට යන ගමන් සිටින්නේ ඇති. We don't know how much Simon knew about Jesus. අපි දන්නේ කොච්චර දුරට යේසුස් වහන්සේ ගැන සීමොන් දැනගෙන හිටියද කියලා. Remember, he was coming from 1,000 kilometers away, so probably he didn't know much about Jesus of Nazareth. හොඳට මතක තියාගන්න කිලෝමීටර් 10ක විතර දුරකින් තමයි ඔහු ආවේ. එතකොට යේසුස් වහන්සේ ගැන වැඩි දුර දේවල් දන්නේ නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. Probably looking at Jesus that he met on the way as he was going to the temple, he thought that this man may have done a big crime. බොහෝ දුරට ඔහු හිතන්නේ නැති ඔහු දැන් මේ ජෙරුසලම දේවමාලිගාවට යනකොට මේක දැක්කහම ඔහු හිතන්නේ නැති ඔහු ලොකු වරදක් කරපු කෙනෙක්, වැරදිකරුවෙක් කියලා. Either he was a criminal or the authorities did a mistake and they are crucifying an innocent person. සමහර විට ඔහු හිතන්නේ නැති මිනි මරුවෙක්ද එහෙමත් නැත්නම් මේ අහිංසක මිනිස්සෙක් වැරදි දෙයක් නිසාවත් කුරුසපත් කළා මේ වගේ දෙයක් කරනවද කියලා හිතන්නේ ඇති. Simon could not be sure. සීමොන්ට විශ්වාසයක් තිබුණ නැහැ ඒ ගැන. Let us see from the book of Mark now and see some more details on the story and understand about this person. හොඳයි අපි මාක් සුභාරංචියට ගිහිල්ලා බලමු නැවතත් මේ මනුෂ්‍ය ගැන ටිකක් තව දුරටත්. Mark 15 verse 21. 15:21. Mark 15:21. A certain man from Cyrene, Simon, the father of Alexander and Rufus, was passing by on his way in from the country, and they forced him to carry the cross. යේසුස් වහන්සේ අනගසනු ලැබීම. ඔහු ඇලෙක්සැන්ඩර්ගේ රූපස්ගේ පිය වූ පිටිසරින් ඇවිත් ඒ මග ගියව කිරේනියේ සීමොන් නම් කෙනෙකුට උන්වහන්සේගේ කුරුසය උසලාගෙන යන පිණිස ඔවුන් සමග යන්න බලකලෝය. So Simon was coming from outside and he was going probably to the temple in the narrow streets of Jerusalem. සීමොන් ඇවිල්ලා තින්නේ වෙනම පළාතකින් ඇවිල්ලා ඔහු ජෙරුසලමේ දේවමාලිගාව වෙතට යන ගමන් මේ පාරින් යන ගමන් සිටි. And he was going to celebrate the Jewish Passover. ඉතින් මේ අතර ගමන් සිටින්නා වූ කෙනෙක් පාස්කු මංගල්‍ය සමරන පිණිස. And the last thing he had in his mind was meeting Jesus, and the last thing he had in his mind was carrying a cross. ඒ වගේම ඔහුගේ ඊළඟට තමයි ඔහු දැන් දැක්ක මේ මිනිහයා කුරුසයක් කරගෙන යනවා. If he had arrived 5 minutes earlier, he would not meet all these people that were going out following the Jesus carrying the cross. එයා ඒ මොහොතේ නැතුව විනාඩි 5කට විතර කලින් ගියා නම් සමහරවිට මේ දර්ශනය යේසුස් වහන්සේ මේ කුරුසය රැගෙන යන දර්ශනය දුටුවේ නැති වෙන්න තිබුණා. Simon never intended to have anything to do with the execution of Jesus. මේ සීමොන්ට යේසුස් වහන්සේට මේ සිදුවීම කිසිම අදාළකමක් මෙතනදී තිබුණේ නැහැ. But God had other plans. නමුත් දෙවියන් වහන්සේට තිබුණා සැලැස්මක්, තවත් සැලැස්මක්. What seemed to be like an encounter and like a meeting of a coincidence, it probably
surely it was an appointment of God for this man. දෙවියන් වහන්සේට තිබුණා මේ මනුෂ්‍යයත් සමග සමහර විට හමුවීමක් මෙතන සිදුවීමක් සිදුවෙන්න හමුවීමක් මේ වගේ සැලැස්මක්. Let's go back to Matthew 27:32. අපි යමු මතෙව් 27:32 වෙනි පදයට. We read it earlier. Let's read just verse 32 again. Matthew 27:32. As they were going out, they met a man from Cyrene named Simon, and they forced him to carry the cross. හොඳයි. මතෙව් 27:32 නැවතත් කියවමු. ඔහු නික්ම යද්දී සීමොන් නම් කිරේනියේ මිනිසෙකු සම්භවී උන්වහන්සේගේ කුරුසය උසලාගෙන යන්ට ඔහුට බල කළෝය. Now Simon did not volunteer to carry the cross. දැන් සයිමන් මෙතන කුරුසය උසලගෙන යන්න He didn't go on his own will to carry the cross. ඔහුගේ කැමැත්තෙන්ම ගිය කෙනෙක් නෙවෙයි. ඔහුට මේක කරන්න ඕනේ කියලා හිතලා ගිය කෙනෙක් නෙවෙයි. He was forced to carry the cross. ඔහුට කිව්වා බලහත්කාරයෙන් මේක ගන්න කියලා. The soldiers forced him. මේ සොල්දාදු බලහත්කාරකම් කරා. Did they know he was from Cyrene? Probably no. ඉතින් මේ කිරේනියෙන් ආපු කෙනෙක් කියලා දැනුවත්කමක් තිබුණේ නැහැ. මම හිතන්නේ. Did the Roman soldiers ask him politely, can you carry the cross of Jesus? No. රෝමන් සොල්දාදු ඉතා කරුණාවන්තව මැව්වද පුළුවන්ද මේක ඔසවාගෙන යන්න කියලා නෑ මං හිතන්නේ. Did they threaten him? Probably yes. ඔහුට බලහත්කාරකම් කරාද? ඔව්. බොහෝ විට. Did he have a choice? No, he didn't have a choice. ඔහු තෝරාගෙන හිටියද මේක කරන්න නෑ. ඔහුට තෝරා ගැනීමක් තිබුණේ නෑ. Simon came and traveled about 1,000 kilometers to go to Jerusalem to celebrate the Passover at the temple of God, and probably the first time in his life. සයිමන් කිලෝමීටර් 1000ක් විතර දුරක ඉඳලා ආවේ යෙරුසලමට මේ පාස්කු මංගල්‍ය සමරන පිණිස. Probably a desire that he had in his own heart, and now everything is spoiled. ඔහුගේ හදවතේ තිබුණාද මෙහෙම දැන් හැමදේම විනාශ වෙලා. As he was going to the temple, Jesus was coming. Jesus fell down because he was weak. He was losing blood. ඔහු පල්ලියට යමින් තමයි හිටියේ. නමුත් යේසුස් වහන්සේ මෙතන එනවා. යේසුස් වහන්සේ රුධිරය ගලාගෙන උන්වහන්සේව බිම වැටිලා. Jesus was carrying the cross and passed from the place that Simon was. යේසුස් වහන්සේ කුරුසයත් අරගෙන ඇවිල්ලා දැන් මේ මෙතන සයිමන් ඉන්න තැන ඇදගෙන වැටිලා තියෙනවා. The soldiers realized that it was too difficult for Jesus to carry on. ඒ වගේම සොල්දාදු දැනගෙන හිටියා මේක හරි අමාරුයි කියලා යේසුස් වහන්සේට ඔසවගෙන යන්න. So they looked for someone else to help him. දැන් ඔවුන් බැලුවා කවුරු හරි ඉන්නවද මොහුට උදව් කරන්න කියලා. They saw Simon and they told him, come here, take the cross. දැන් ඔහු දැක්ක සීමෝන්ව දැකලා මෙහෙ එන්න. ඇවිල්ලා මේක උස්සගෙන යන්න කිව්වා. Simon was at the wrong place and at the wrong time. සයිමන් එතන වැරදි වෙලාවට වැරදි තැනේ හිටියා. At least this is what he thought. මේක වෙන්නදී ඔහු හිතන්න ඇත්තේ. Maybe he protested, but he didn't have choice. He was forced to obey. සමහර වෙලාවට ඔහු මගහරින්න හිතන්න ඇති නමුත් ඔහුට තෝරා ගැනීමක් නැහැ. මොකද ඔහුට බලහත්කාරයෙන් කිව්වා. And so Simon went to carry the cross with Jesus. ඉතින් සීමෝන් මේ කුරුසය යේසුස් වහන්සේ සමග ඔසවාගෙන ගියා. And I'm sure the wood was
full of the blood of Jesus. මම විශ්වාස කරනවා මේ ලීයේ යේසුස් වහන්සේගේ ලේ තැවරිලා තියෙන්න ඇති. So Simon was having the blood of Jesus on him, who came to him through the wood that Jesus was carrying. දැන් සීමෝන්ගේ ඇඟෙන් මේ ලේ තැවරිලා තියෙනවා. මේකට උපකාර කරන්න යේසුස් වහන්සේගේ කුරුසය ඔසවාගෙන යන්න ආපු. And this destroyed the plans of Simon. මේක සීමෝන්ගේ අදහස් කරගෙන හිටපු මුළු උවමනාම කරන තියෙන හැමදේම විනාශ කළා. He traveled so much distance, about 1,000 kilometers, to go to the temple of God to celebrate the Passover there. ඔහු කිලෝමීටර් 1000ක පමණ දුරක ඉඳලා ආවේ උන්වහන්සේගේ ඒ විශේෂ උත්සව මංගල්‍යය සමරන පිණිස. Now he came in touch with the blood, and the blood defiled him, made him unclean according to the law of Moses. දැන් ඔහු යේසුස් වහන්සේගේ මේ ලේ තැවරිලා තියෙන නිසා මෝසස්ගේ නීතිවලට අනුකූලව ඔහු අපිරිසිදු කෙනෙක් බවට පත් වුණා ලේ තැවරීම කරනකොටගෙන. So now he was not in a position to enter into the temple of God to celebrate the Passover. දැන් ඔහු මේ දේවමාලිගාවට යන්න පාස්කු මංගලය සමරන්න නොහැකි වෙලා තියෙනවා මේ අපිරිසිදු වීම නිසා. Have you ever planned things in your life that you are looking to them with great expectation? සමහර වෙලාවට ඔබ මේ වගේ අදහස් කරගෙන තිබුණු දෙයක් මේ විදිහට වෙලා තියෙනවද යම් අවස්ථාවල? And have your plans being destroyed or something opposite happened? ඔබේ සැලසුම් මේ විදිහට වෙනම ආකාරයේ දේවල් සිදුවීමක් නිසා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවද? I'm sure you had a great disappointment when this happened. මේ විදිහට දෙයක් වෙනකොට සැලසුම් විනාශ වෙලා යනකොට ඔබ අධෛර්යවත් වෙලා යන්න ඇති. මට විශ්වාසයි. You are planning something, you are preparing for something, you have a great expectation. ඔබ යම් දේවල් සැලසුම් කරනවා, ඒ වගේම ඔබට ලොකු බලාපොරොත්තු තියෙනවා ඒවා උඩ බොහෝ දේවල් ගැන හිතනවා. Then something unexpected happens and destroys your plans. බලාපොරොත්තු නැති දේවල් වුණාම ඔබේ අදහස් ඔබේ බලාපොරොත්තු විනාශ වෙනවා. And you are very disappointed. මේවා වුණාම ඔබ බොහෝ අධෛර්යයටපත් වෙනවා. In cases you feel like this, remember, God is in control and God knows what He's doing. මේ අවස්ථාවල් වල මෙවැනි දේවල් සිදු වෙනකොට දෙවියන් වහන්සේ තමයි පාලනයේ සිටින්නේ. ඒ නිසා උන්වහන්සේ දන්නවා සියල්ල. In every unexpected situation in your life, remember, God is in control. බලාපොරොත්තු නැති අවස්ථාවල් වල සිටින විට දෙවියන් වහන්සේ පාලනයේ සිටිනවා. මතක තබා ගන්න. And God has His plans, and His plans are better than your plans. දෙවියන් වහන්සේට තියෙන උන්වහන්සේගේ සැලැස්මවල් උන්වහන්සේගේ සැලැස්ම ඔබේ සැලැස්මට වඩා ඉහළයි. Remember that. මතක තියාගන්න ඒක. Now Simon's plans were destroyed and he was disappointed. දැන් සයිමන්ගේ සැලැස්මවල් විනාශ වෙලා ඉවරයි. ඔහුගේ බලාපොරොත්තු අවසන්. And probably he thought, oh, if I could enter the city of Jerusalem from another gate, from another way, this thing would not happen to me. සමහරවිට සීමෝන් හිතන්න පුළුවන් අනේ ඇයි මම මෙතනින් ඇතුල් වුනේ? මම මේ ජෙරුසලම නගරයට වෙන පැත්තකින් ඇතුල් වුණා නම් හොඳයි කියලා. Now, let us ask ourselves. දැන් අපි අහමු අපගේම ප්‍රශ්නයක්. Did Simon become a believer, a follower of Jesus? සීමෝන් යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වුණාද? As I said, everything is in God's plans, and even if we are disappointed, God has a plan for us.
හැමදේම දෙවියන් වහන්සේගේ සැලැස්ම. සමහරලාට ඒව විනාශ වුණත් ඒ සියල්ල උන්වහන්සේගේ සැලැස්ම. Let us go to the word of God. අපි යමු ස්වාමීන් වහන්සේගේ වචනයට. Let us go to Luke chapter 23 and verse 26. හොඳයි ලූක් 23 26 වෙනි පදය. Luke 23:26. ලූක් 23 26. As they led him away, that is Jesus, as they led Jesus away, they seized Simon from Cyrene, who was on his way in from the country, and put the cross on him and made him carry it behind Jesus. 23 26 ලූක් 23 26. ඔහු උන්වහන්සේ ගෙන යන කල පිටිසරින් යන කිරේනියේ සීමෝන් නම් මිනිසෙකු අල්ලා යේසුස් වහන්සේ පස්සෙන් කුරුසිය උසුලාගෙන යන්ට ඒක ඔහු පිට තැබුවෝය. Here is a small detail that says that Simon was following or was going behind Jesus carrying the cross. මෙතන පුංචි දෙයක් දැනුම් දීලා තිනවා යේසුස් වහන්සේ පස්සෙන් කුරුසිය උසුලාගෙන යන්ට ඒක ඔහු පිට තැබුවෝය කියලා. And as he was behind Jesus, following Jesus, probably he asked himself, who is this man? What has he done? And he's so beaten, he's suffering so much pain. මේ විදිහට යේසුස් වහන්සේ පස්සෙන් කුරුසිය උසලගෙන යනකොට අවස්ථාවක් ලැබෙන්නට ඇති කවුද මේ මිනිසයා? ඇයි මෙහෙම සිද්ධ වුනේ? කුමක්ද මොකක්ද කියන දේ දැනගන්න පිණිස. Simon could see many people mocking Jesus and only few women were crying and following Jesus. සීමොන් දකින්න ඇති බොහෝ දෙනෙක් ඔහුට අනිමින් අපහාසයෙන් ක්‍රියා කරනවා. නමුත් මේ කාන්තාවන් විතරක් කීප දෙනෙක් පමණක් අඬමින් දුක් වෙමින් යනවා. And surely he was thinking, who is this man Jesus? හොඳටම විශ්වාසයි හිතන්න ඇති කවුද මේ මිනිසයා යේසුස් වහන්සේ? What had he done? මොනවද ඔහු කළේ? Why am I following him? Why am I behind him? ඇයි මම ඔහු පිටිපසින් යන්නේ? මොකක්ද හේතුව? I'm sure these thoughts were in Simon's mind as he was carrying the cross with Jesus. මම හිතනවා අනිවාර්යෙන් සීමෝන්ගේ මනසේ යේසුස් වහන්සේගේ කුරුසිය ඔසවාගෙන යනකොට මේ ටික තියෙන්න ඇති. Now, let's go to the book of Mark. There is another important detail that we must see. හොඳයි අපි මාර්ක් පොතට යමු. තවත් ඉතා වැදගත් දෙයක් අපිට මේකේ දකින්න පුළුවන්. Let's go to Mark 15:21. We saw it before. Let's go to Mark 15:21. මාර්ක් 15:21. A certain man from Cyrene, Simon, the father of Alexander and Rufus, was passing by on his way in from the country, and they forced him to carry the cross. හොඳයි මාර්ක් 15:21 අපි කියවමු. ඔහු ඇලෙක්සැන්ඩර්ගේ රූපස්ගේ පිය වූ පිටිසරින් ඇවිත් ඒ මග ගියා වූ කිරේනියේ සීමෝන් නම් කෙනෙකුට උන්වහන්සේගේ කුරුසිය උසලාගෙන යන පිණිස ඔවුන් සමග යන්න බලකොළෝය. Why did Mark in his gospel wrote about the sons of Simon of Cyrene, Alexander and Rufus? ඇයි මෙතන මාර්ක් සුභාරංචි පොතේ ලිව්වේ ඇලෙක්සැන්ඩර්ගේ රූපස්ගේ පිය වූ කියලා. මේ නම් දෙක සඳහන් කළේ. Probably he knew them, probably they were Christians and the Christians knew them. බොහෝ අවස්ථාවලදී මේ අයව ඔහු දැනගෙන ඉන්න ඇති. මේගොල්ලෝ කිතුණු අය වෙන්න ඇති. නැත්නම් කිතුණුවන් මේ අයව දන්නවා ඇති. And we understand that they were followers of Jesus. They were Christians and they believed in Jesus. අපිට තේරුම් ගන්න පුළුවන් මේ සමහර විට මේ අය යේසුස් වහන්සේගේ අනුගාමිකයා. I will check one more detail in the letter of
the Apostle Paul to the Romans, පවුල්තුමා රෝමවාසීන්ට ලියන ලද පණිවිඩයකින් අපි බලමු. let's go let us go to Romans chapter 16 and verse 13. රෝම 6 13 වෙනි පදයේ වෙතට අපි යමු. No, Romans 16, 13. Not 6, 16. Tahasaya. රෝම 13. Romans 16, 13. රෝම 13. The Apostle Paul is writing here and he says, greet Rufus, chosen in the Lord, and his mother, who has been a mother to me too. පවුල්තුමා විසින් ලියන ලද දේ රෝම 16:13 ස්වාමීන් වහන්සේ තුල තෝරාගනු ලැබුවා වූ රූපස්ටද ඔහුගේ මාමාගේ මෑණියන්ටද ආචාර කරපල්ලා. Very probably this Rufus was the son of the Simon of Cyrene, who is mentioned in the book of Mark. සමහර විට මේ මාක් පොතේ සඳහන් කරනු ලැබුවේ මාක්තුමා විසින් මේ රූපස් වන්නට පුළුවන්. And ස්වාමීන් වහන්සේ තුල තෝරාගනු ලැබුවා වූ රූපස්. And the mother of Rufus was Simon's wife. රූපස්ගේ අම්මා සීමොන්ගේ භාර්යාව. And she was a personal friend and helper to the Apostle Paul. ඇය පවුල්තුමාට උදව් උපකාර කරන්න තැනැත්තියක්. Now, if we put all these details together, මේ විස්තර අපි එකට එකතු කරනකොට we understand that Simon of Cyrene first believed in Jesus, followed Jesus, and he led his family to Jesus. මේ අනුව අපි හිතනකොට කිරේනියේ ඉඳලා ආපු සීමොන් උන්වහන්සේ දන අඳුනන කෙනෙක්. And later, his sons became Christian leaders in the church. පසුකාලීනව ඔහුගේ පුත්‍රයා යේසුස් වහන්සේගේ සභාවේ නායකත්වය දරුව කෙනෙක්. So something clearly happened to Simon as he was following Jesus carrying the cross. සීමොන්ගේ ජීවිතයට යම් දෙයක් සිදු වුණා යේසුස් වහන්සේගේ කුරුසිය ඔසවාගෙන යන අතරතුර. Something happened to his wife who was helper and taking care of the Apostle Paul. යම් දෙයක් සිදු වුණා මේ පවුලේ හැම දිනාටම ඔහුගේ විශේෂ ඔහුගේ භාර්යාව පවුල්තුමාට උපකාර කරපු තරත්තිය බවට පත් වුණා. Something happened and the children of Simon became Christians and they were serving the Lord in the church. සීමොන්ගේ දරුවන්ට යම් දේවල් සිදු වුණා. ඔවුන් සභාවේ නායකත්වය දරමින් ක්‍රියා කරා. How was Simon's life changed by meeting Jesus? කොහොමද සීමොන්ගේ ජීවිතය යේසුස් වහන්සේව මුණ ගැසුනහම වෙනස් වුණේ? Surely Simon heard Jesus on the cross saying, Father, forgive them, for they don't know what they are doing. සීමොන් අනිවාර්යයෙන් කියන්නේ පියාණනි සමාවෙන්න ඔවුන් නොදැන කරනා වූ දේ කියලා ඔවුන්ගේ පවුලේ අය වෙනුවෙන්. And Simon understood that Jesus was willingly allowing himself to be crucified. සීමොන්ට තේරෙන්නේ යේසුස් වහන්සේ මේ කුරුසියට යෑම කැමැත්තෙන් බාරගත්තේ කියලා. Jesus was crucified on that Friday, and possibly the same day Simon of Cyrene believed in Jesus. සිකුරාදා දින උන්වහන්සේ කුරුසපත් වුණා. කුරුසයට ඇනගැසුණු ලැබුවා. ඉතින් ඒ මොහොතේ සයිමන් උන්වහන්සේව විශ්වාස කරන්න ඇති. Simon heard the call of God to his life. සීමොන් උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දුන්නා ඔහුගේ ජීවිතේ. And he understood that the blood that he thought
was made him unclean for the temple, it was that blood that made him clean to stand before God. සීමොන් තේරුම් ගන්න ඇති දෙව් මැදුරට යෑම අපිරිසුදුකමක් හැටියට ඒ ගණන් ගන්න ලැබුවත් ඒ ලේබලින් ඔහුව පිරිසිදු වුණා පවිත්‍ර වුණා කියලා. And here we can see the grace and the provision of God for his salvation. මෙතන අපි දකිනවා උන්වහන්සේගේ තිබෙනා උසස් වූ උවමනාව ගැලවීම නිදහස් කිරීම. Something that at the beginning seemed to be a great interruption of the plans that Simon had turned to be the thing to save his life. ඉතින් ඔහුගේ ජීවිතය ගලවා ගන්නට තිබුණා වූ ඒ යම් බාධාව ඔහු දැනගන්නට ඇති. Was it really the Roman soldier that called Simon to take the cross? රෝම සොල්දාදුව විසින් කියපු හින්දාද මේ කුරුසය ඔසවා ගන්න කියලා. Or was it the voice of God that called Simon to come and take the cross and follow Jesus? ඒ වගේම ස්වාමීන් වහන්සේගේ හඬද සීමොන්ට ඇවිල්ලා මේ කුරුසය රැගෙන යන්න කියන එක ඔසවා ගැනීම. Is this meeting between Jesus and Simon an accident, a coincidence, or is it a plan of God, a divine appointment? මේක හදිසියේ අහඹු සිදුවීමක්ද යේසුස් වහන්සේ සීමනු යතර මුණ ගැසීම එහෙම නැත්නම් දෙවියන් වහන්සේම සැලසුම් කරපු දෙයක්ද? God loves us and God wants us to come to know Jesus and be saved. දෙවියන් වහන්සේ අපිට ආදරේ දෙවියන් වහන්සේට වුවමනයි අපි උන්වහන්සේ වෙතට ඇවිල්ලා ගැලවෙනවට. God is in control and there are no accidents in God. දෙවියන් වහන්සේ පාලනය කරනවා. මෙතන හදිස්සි අනතුරේ හදිස්සිය සිදුවීම් නෙමෙයි සිදුවෙන්නේ. There are no coincidences, but there is the plan of God. මෙතන හදිස්සි අහඹු සිදුවීම් නැහැ. මෙතන දෙවියන් වහන්සේගේ සැලැස්ම තමයි ක්‍රියාව වෙන්නේ. Let us open our eyes and see that God has a plan for us. අපි දැස් විවර කරලා බලමු දෙවියන් වහන්සේට තියෙනවා අපි උදෙසා සැලැස්මක්. Everything that happens in our life is part of the plan of God. සිදුවීම් අපිට සිදුවෙන හැම සිදුවීමකම දෙවියන් වහන්සේගේ සැලැස්ම. And God has good plans for each one of us. දෙවියන් වහන්සේට අපි හැම කෙනෙක් උදෙසාම ඊට අනර්ගමත් සැලැස්මක් තියෙනවා. Plans to bless us and plans to give us a hope. සැලැස්ම අපිට බලාපොරොත්තුවක් දෙන්නා වූ සැලැස්මක්. Plans that will not hurt us, although we may think that we are hurt, but to give us a good future. මේ සැලැස්ම අපි එපා කරන සැලැස්මක් නැත්නම් වේදනාවට පත් කරගෙන සැලැස්ම නෙමෙයි අපිට උසස් වූ අනාගත බලාපොරොත්තු දීමේ සැලැස්ම. So whatever is happening in your life today, remember God has a plan for you. Turn to Him, turn to Jesus. ඔබේ ජීවිතයේ මොන සැලැස්මක් සිදු වුණත් මතක තියාගන්න ස්වාමීන් වහන්සේ ඔබව ඒ සැලැස්ම ඔබ උදෙසායි උන්වහන්සේ වෙතට හැරෙන්න. Let's go and see one more verse. Let's go to the book of Matthew, the Gospel of Matthew, chapter 16 and verse 24. Matthew 16:24. Then Jesus said to his disciples, "If anyone would come after me, he must deny himself, take up his cross and follow me." මතෙව් 16:24. ආමෙන්. තමාගේ කැමැත්ත අත්හැරීමට ආරාධනාව. යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාම නොසලකා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. Amen, amen. And here we have an example of a man that followed Jesus carrying the cross, Simon of Cyrene. මෙතන තියෙනවා අපිට හොඳ උදාහරණයක්. අපි උන්වහන්සේ පස්සේ එනවා නම් කැමති නම් මෙතන අපි කුරුසිය රැගෙන යා යුතුයි. හරියට කිරේනියේ පැමිණි සීමොන් මෙන්.
think of that. Sometimes we find the cross, but sometimes the cross finds us. හිතන්න මේක. සමහර වෙලාවට අපි හොයා ගන්නවා කුරුසය. එහෙම නැත්නම් කුරුසය අපිව හොයා ගන්නවා. Sometimes we find the cross of Jesus, but sometimes the cross of Jesus finds us. සමහර වෙලාවට අපි හොයා ගන්නවා කුරුසය. එහෙම නැත්නම් කුරුසය අපිව හොයා ගන්නවා. Have you found the cross of Jesus? ඔබට මුණ ගැහුණාද කුරුසය උන්වහන්සේගේ? Has the cross of Jesus found you? කුරුසය ඔබව මුණ ගැසුණාද? Do you understand the meaning of the cross? ඔබට තේරෙනවද කුරුසයේ අර්ථය? Do you understand that on the cross Jesus paid for your sins and my sins? ඔබට තේරුණාද කුරුසයේදී ඔබේ මගේ පාපය ඉසුරුවා කියලා? Do you understand that on the cross Jesus shed his blood for the cleansing of every sin and every unrighteousness in your life? ඔබට තේරුණාද උන්වහන්සේගේ කුරුසයේ හෙළුව ඒ රුධිරේ ඔබේ මගේ සෑම දිනකේ පාපේවල් සුවපත් වුණා කියලා? If not, now is the time to come to Jesus. එහෙම නැතිනම් දැන් තමයි කාලය උන්වහන්සේ වෙතට පැමිණෙන්න. Now is the time to say to Jesus, I believe in you. Forgive my sins. දැන් තමයි හොඳම කාලය කියන්නේ මම ඔබ වහන්සේව විශ්වාස කරනවා මට සමාව වෙන්න කියන්නේ. Cleanse me with your blood. පවිත්‍ර කරන්න ඔබ වහන්සේගේ ලේවලින්. Make me a new person. Come and live into my life. මාව අලුත් පුද්ගලයෙක් කරන්න. මගේ ජීවිතයට එන්න පැමිණ ජීවත් වෙන්න. Change me. මාව වෙනස් කරන්න. I want to trust you in my life. මට ඕන ඔබ වහන්සේව විශ්වාස කරන්න මගේ ජීවිතේ. I mean, maybe you are a person that you know Jesus. සමහර විට ඔබ පුද්ගලයෙක් වෙන්නට යේසුස් වහන්සේ දන්න. And here you are going to ask, and I want you to ask yourself. මෙතනදී මම කැමති ඔබ අහනවට ඔබෙන් Are you obedient to Jesus? Are you taking up your cross and following him? ඔබ කීකරු වෙනවද යේසුස් වහන්සේට? ඒ වගේම උන්වහන්සේගේ කුරුසය රැගෙන ඔබ උන්වහන්සේ අනුගමනය කරමින් යනවද? Are you denying yourself and submitting to Jesus and submitting your life to Jesus, making him Lord in your life? ඒ වගේම ඔබ උන්වහන්සේට බාර වෙමින් ඔබ කුරුසය අරගෙන රැගෙන යන්නා වූ කෙනෙක්ද? උන්වහන්සේට ඔබේ ජීවිතය බාර කරලා තියෙනවද? Who is the Lord in your life? You or Jesus? කවුද දෙවියන් ඔබේ ජීවිතේ? ඔබද යේසුස් වහන්සේද? Here is the time to examine yourself and think as you are celebrating this Good Friday and you remember what Jesus has done on the cross for you. හොඳ කාලයක් මේ සිකුරාදා දින ඔබ සිහිපත් කරන්න යන්නේ යේසුස් වහන්සේගේ කුරුසපත් වීම හරහා. Simon of Cyrene is saying, I have found my cross. Have you found your cross? කිරණියේ සීමෝස් කියන්නේ නම් මට මුණ ගැසුණා කුරුසිය කියලා. Are you ready? Sorry. Are you ready to take up your cross and follow Jesus? ඔබ සූදානම්ද මේ කුරුසිය රැගෙන උන්වහන්සේ අනුව ගමන් කරන්න? Amen. Amen. Let us pray. Let us pray. ආමෙන්. අපි යාඥා කරමු. Lord Jesus, thank you that you are in control of every situation. යේසුස් වහන්සේ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ සෑම දෙයක් පාලනය කරමින් සිටින නිසා. Thank you that you have good plans for each one of us. ස්තුතියි ස්වාමිනී අපි හැම කෙනෙකුටම හොඳ සැලැස්මක් තියෙන නිසා. Lord, even when things and situations in our life come and upset our plans,
ස්වාමිනී යම් දේවල් කාරණා ඇවිල්ලා අපේ ජීවිතේ සැලැස්ම විනාශ කරලා අපිව කනගාටුවට පත් කරන වෙලාවේ you are in control and you have good plans better than our plans. ඔබ වහන්සේ ඒව පාලනය කරනවා. ඔබ වහන්සේට තියෙනවා අපේ සැලැස්මට වඩා හොඳ සැලැස්මක්. Help us to trust you even when we don't understand why some things happen in our life. උපකාර කර මැනව ස්වාමිනී. අපිට තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ දන්නවා ඇයි මේ දේවල් සිදු වෙන්නේ කියලා. Lord, we submit to you and we obey you. අපි බාර වෙනවා ඒ වගේම අපි කීකරු වෙනවා ස්වාමිනී. We want you to be the Lord in our life. අපිට ඕනේ ඔබ වහන්සේ දෙවියන් වහන්සේ වෙන්න අපේ ජීවිතේ. And Lord, we want to thank you for your blood that was shed on the cross. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා අපි වෙනුවෙන් හෙළුවා වූ රුධිරය නිසා. Thank you for the pain you suffered for us. ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේ අපි වෙනුවෙන් බින්ද දුක් නිසා. Thank you for your great love for us. ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේගේ උතුම් වූ ප්‍රේමයට. Amen, amen, amen. ආමේන් ආමේන්. Amen. Let us pray also for the situation around us. හොඳයි අපි ආඥා කරමු අපි වටා තිබෙනා වූ මේ තත්ත්වය නිසා. Lord, we pray and we ask on your mercy to raise your hand and stop the spreading of this virus in the name of Jesus. පියාණනි අපි ආඥා කරනවා මේ කාල තුරදී මේ සිදුවෙනා වූ වසංගත තත්ත්වය නිසා මේ වසංගතය නවත්තන්න කියලා අපි ආඥා කරනවා. We declare healing and protection in the name of Jesus. අපි නිදහස් කරනවා ඔබ වහන්සේගේ නාමයෙන් සුවය. And Lord, in this terrible situation that the world is passing through and many people are suffering, ස්වාමිනී මේ අසීරු කාලයේදී බොහෝ දෙනෙක් දුක් විඳින්මින් සිටිනවා මේ තත්ත්වය නිසා. we ask that you speak to them and show them your love and tell them that you have good plans for them. දුක් විඳිනා වූ අයට ස්වාමිනී ඔබ වහන්සේ කතා කළ මැනව. එයාගේම ඒ අය උදෙසා තිබෙනා වූ අනාරගමත් සැලැස්ම ඔබ වහන්සේ දැන් පෙන්වුම් කළ මැනව. And these days, let the people ask question, who is Jesus? Why he was crucified? What can he do for me? මේ දවස්වල ඔවුන් මේ ප්‍රශ්න අසන්න සලස්වත්යි ස්වාමින් වහන්සේ කවුද යේසුස් වහන්සේ? ඇයි උන්වහන්සේ කුරුසිපත් වුනේ? යන උතුම් වූ ප්‍රශ්න අහන්න සලස්වත්තා. And Lord, help us to speak to them or lead them to your words that they will find the answers. ස්වාමිනී ඔබ වහන්සේ මඟ පෙන්වන්න ඔබ වහන්සේගේ වචනයෙන් ඔවුන්ව ගෙන යන්න කියලා අපි ඉල්ලනවා. And we come to you with a thankful heart. අපි ඔබ වහන්සේ ඉදිරියට එන්නේ ස්තුතිවන්ත වූ හදවතින්. And we say, we trust you. Thank you, Jesus. ස්වාමිනී අපි විශ්වාස කරනවා ඔබ වහන්සේ තුල ස්තුතියි ස්වාමිනී. Amen, amen, amen. ආමේන් ආමේන්.